අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථම නවදානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජුනි 20 මහමැතිවරණයේ පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි. නිරෝධායන උපදෙස් කඩ කළ බවට රත්නජීවන් හූල්ට චෝදනාවක්. ඔය කියන නිරෝධායන නීතිය මහාචාර්ය රත්නජීවන් හූල්ට දියණියටත් අදාළ වන්නේ නැද්ද? පාස්කු ප්‍රහාරයට පෙරදා ආරක්ෂාව ඉල්ලා තිබියදීත් පොලිස් නිලධාරීන් නිදා සිටි බව ජනපති කොමිසමේදී හෙළිවෙයි. හෙට සිට වැසි අඩුවන බවට කාලගුණයෙන් අනාවැකේ. දිවයිනින් බැහැර වූ අම්ෆන් බංග්ලාදේශයට කඩාවදී. ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 50 ඉක්මවයි. වැඩිම මරණ වාර්තා වීම ගෞරවයක් බව ට්‍රම්ප් කියයි. මැති බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ලබන 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වීමට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස්කර ගැනුණේ ඒ අනුවයි. ඉතිරි පෙත්සම් සලකා බැලීම හෙට දක්වා කල් තැබුණා. දවසේ පුවත. මහා මැතිවරණය ජුනි මාස 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 7ක් තුන්වන දිනටත් අග විනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල ඉදිරියේ සලකා බැලුණා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සමාජික නලින් අබේසේකර යන මහතුරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ වර්තමානයේ උදා වී ඇති තත්ත්වයේ මත ජුනි 20 වෙනිදා මහා මැතිවරණය පැවැත්වීමට ප්‍රායෝගික හැකියාවක් නොමැති බවයි. සෞඛ්‍ය අංශවලින් කොළ එළියක් ප්‍රකාශයට පත් කරන තුරු මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව සාලිය පීරිස් මහතා අධිකරණයේ හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා පෙන්වා දුන්නේ පවතින තත්ත්වය මැතිවරණයක් පැවැත්වීම සඳහා සුදුසු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීමෙන් අනතුරුව සති 9ත් 12ත් අතර කාලයක් තුළ මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කළ හැකි බවයි. ජුනි 20 වෙනිදා මහ මැතිවරණය නොපවත්වන ලෙස ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා ඉදිරිපත් කර තිබූ පෙත්සම ඉන් අනතුරුව ඉල්ලා අස්කරගත් අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය ලැබුණු බැවින් එම තීරණය ගත් බවයි. මෙහිදී වගඋත්තරකාර පාර්ශ්වයක් ලෙස නම් කර තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සහකාරකාරී වසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව යලි කැඳවීමේ ප්‍රතිපාදන ඇත්තේ හදිසි අවස්ථා තත්ත්වයක් යටතේ බවයි. මේ අවස්ථාවේ රටේ පවතින්නේ සෞඛ්‍ය ගැටලුවක් බවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව කැඳවා නීති රෙගුලාසි සම්මත කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් පවතින නීති යටතේ රාජ්‍ය COVID-19 වෛරසය සාර්ථකව මර්ධනය කරමින් සිටින බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා. නියමිත ආයු කාලයේ හෙවත් වසර 5 අවසන් වී පාර්ලිමේන්තුව විසිරුවා හැරුණු මොහොතක මෙවැනි සෞඛ්‍ය තර්ජනයක් මතුවූයේ නම් කුමක් කරන්නේද යන විමසා සිටි විජේදාස රාජපක්ෂ මහතා එසේ වූයේ නම් වෙනත් නීතියක් ක්‍රියාත්මක වන්නේ දැයි ප්‍රශ්න කළා. ඒ අනුව ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර නොදෙන ලෙසටයි. මේ අතර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම පෙත්සම්වලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙම පෙත්සම්වලට දේශපාලන පක්ෂ සම්බන්ධ වූද කිසිදු දේශපාලන පක්ෂයක් පෙත්සම්වල පාර්ශවකරුවන් ලෙස නම් කර නොමැති බවයි. මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ හැකි නීතිමය කාල සීමාවට පසු බවද රොමේෂ් ද සිල්වා මහතා පැවසුවා. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය කිසිවකුටත් අවලංගු කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළා. හර්තගොන් රත්න මහත්තයාගේ පෙත්සම තවදුරට අපි ගෙනියන්නේ නැහැ කියලා දැනුම් දුන්නා. අනිත් පෙත්සම් වල තියෙනවා මාර්තු මාස 2 වෙනිදා කරපු පාර්ලිමේන්තුවේ විශ්වාස කරපු නියෝගය අවලංගුයි කියන ප්‍රකාශනය අපි ඉල්ලලා තියෙනවා. ඒවා තමයි දැන් ඉදිරියට ගෙනියන්නේ. ආණ්ඩුව මේ තුනෙන් දෙකේ බලය ගන්න කටයුතු කරනවා. එහෙම කටයුතු කරන අවස්ථාවකදී මැතිවරණ කොමිසම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන කටයුතු කරන එක ගැන මම ස්තුතිවන්තයි. අවාසනාවන්ත ලෙස අපිට පේන්න තියෙනවා මැතිවරණ කොමිසම ඒකක දෙකකට කැඩලා තියෙනවා.
හූල් මහත්තයා එක විදිහකටත් අනිත් සමාජිකයෝ දෙන්න එක විදිහකටත් අද වෙනත් නීතිඥවරුන් දෙදෙනෙක් මාර්ගෙන් කරුණු ඉදිරිපත් කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. සෞඛ්‍ය නිර්දේශ වලට අනුව මැතිවරණ කොමිසම ගන්නා වූ දිනයක මැතිවරණය පැවැත්වීමේ හැකියාව තියෙනවා. හැබැයි මැතිවරණේ කල් දාන්න ඕන අය අද අධිකරණයට ඇවිල්ලා නොයෙකුත් සහන ඉල්ලා සිටිනවා. මැතිවරණ කොමිසමේ විශේෂයෙන්ම හූල් මහත්තයාගේ ක්‍රියාකලාපය පිළිකුල් ලෙස හෙලා දකිනවා. පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. සෞඛ්‍ය විශේෂඥයන්ගේ ආරක්ෂකයේ උපදේශ මත හැකිතරම් ඉක්මනින් මැතිවරණය පවත්වලා අලුත් පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕන. අලුත් පාර්ලිමේන්තුව එක්ක තමයි වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. පාර්ලිමේන්තුව ඉක්මනින්ම ස්ථාවර වෙන්න ඕන රටේ දේශපාලන ස්ථාවරත්වය ඇතිවෙන්න. මම රජයට කියන්න කැමතියි තවදුරටත් ප්‍රමාද වෙන්නේ නැතුව පාර්ලිමේන්තුව කැඳවන්න. හිතේ බයක් ඇති කරගන්න එපා. අපි ජනාධිපතිතුමාට විරුද්ධව දෝෂාභියෝග ගෙන්න යන්නේ නැහැ. අපි ඇමතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගෙනෙන්නට සූදානමක් නැහැ. අපිත් සමග සිටින සියලුම මන්ත්‍රීතුමන්ලාගේ ආශිර්වාද මේ රටේ ජනතාව වෙනුවෙන් නිර්මාණය කරන සහන පැකේජය වෙනුවෙන් අපි අත්උස්සන්නට ලෑස්ති කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. මැතිවරණ කොමිසම අපේ රටේ අලුත් ජනවරමකට ඉඩ ලබා දෙන්න සූදානම් නැහැ කියන සැකය බිම්මට්ටමේ ජනතාව පවා අපෙන් අද ප්‍රශ්න කරනවා. මැතිවරණ කොමිසම ඉන්නේ මැතිවරණ තියන්නද මැතිවරණ නොතියන්නද? මං හිතනවා මැතිවරණ කොමිසම අද කොරෝනා වසංගතයේ හින්දා නිර්මාණය වෙලා තියෙන ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දෙන්න දැන් සූදානම් වෙන්න ඕනේ. මොකද ජනාධිපතිතුමාට එතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන සුදුසු පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගැනීමේ අවකාශය මැතිවරණ කොමිසම බාධාවකට ලක් කරලා තියෙනවා. කොරෝනා යුද පිටියක් තුල මිනිසුන්ගේ මලකඳන් උඩින් ජීවිත පූජා වලින් අපිට මේ කාරණය කරන්න බෑ කියන එකත් අපි පැහැදිලිව සඳහන් කරනවා. අපි ඡන්දයට බය නැහැ. කොරෝනා බෝ වුණාම මිනි උඩින් ඡන්දවලට යන්න බෑ. එහෙම කියලා අධිකරණයට යනවා අලුත් කඩේ උසාවියට. අර පැත්තෙන් කළුතර බෝධිය ගාවට ගිහිල්ලා එකාට එක බොහොම හොඳට අර ලව් කරනවා වගේ ලං වෙලා ඉඳගෙන පිකටින් කරනවා. මොකද්ද මේ වැඩේ තේරුම? ඒගොල්ලන්ටම තේරෙනවා මේ රෝගය බෝවීමේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ හින්දා තමයි සජිත් ප්‍රේමදාසට පුළුවන් වුණේ කළුතර පාලම් දෙක ගාවට ගිහිල්ලා අත් දෙක උස්ස රාජිතව අපිට දෙන්න කියලා පිකටින් කරන්න. කොරෝනා මර්ධනය කිරීමේ මුවාවෙන් පාර්ලිමේන්තුව හරහා රජය මර්ධනය කරන්න වැඩපිළිවෙලක් සජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරා. රට අස්ථාවර කරන්න දෙන්න බෑ. පරණ පාර්ලිමේන්තුව ස්ථාපිත කරලා සජාතික පක්ෂ ආණ්ඩුවක් හදලා මේ රට ගෙනියනවට මේ රටේ මිනිස්සු කැමති නැහැ. ඒ නිසා අපි කියන්නේ මැතිවරණ කොමිසමට සෞඛ්‍යාංශයේ අදහස් අරගෙන නිවැරදි ලෙස මේ මැතිවරණය තියන්න පුළුවන් ක්‍රියාවලියකට යන්න කියලා. නිරෝධායන උපදෙස්වලට පටහැනි ලෙස කටයුතු කළ බවට ජාතික මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට අද චෝදනාවක් එල්ල වුණා. ඒ පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොරෝනා වෛරසය හමුවේ බ්‍රිතාන්‍ය සිරවී සිටියේදී පසුගිය 4 වෙනිදා මෙරටට ගෙන්වාගත් ශ්‍රී ලාංකිකයින් පිරිසට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණියද අයත් වුණා. ඇය එදිනම මේගමුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වෙත යොමු කෙරුණේ දින 14ක නිරෝධායන කටයුතු සඳහායි. ඇයගේ නිරෝධායන කාලය පසුගිය 18 වෙනි දින අවසන් වූ අතර සෞඛ්‍ය අංශ වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබුණේ යාපනීය නල්ලූර් චෙම්මිනි පාරේ පිහිටි ඇයගේ නිවසේදී තවත් දින 14ක කාලයක් නිරෝධායනය වන ලෙසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඔස්සේ මෙරටට පැමිණි ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මෙරට ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ විවේචනය කර තිබුණා. ඇය පවසා තිබුණේ නිරෝධායන මධ්‍යස්ථාන තුළ මීට වඩා පහසුකම් තිබිය යුතු බවයි. පසුගිය 18 වෙනි දින නිරෝධායනය අවසන් කළ ඇය කැඳවාගෙන යාමට පැමිණි මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සිය දියණිය නිවසට රැගෙන යනවා වෙනුවට ඇය සමග රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ සහ පෙරේදා යන දෙදිනම ඔහු මෙලෙස සිය දියණිය සමග මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමත් සමග එහි කාර්ය මණ්ඩලය එයට විරෝධය පළ කර ඇති බව සඳහන්. පසුව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ මැදිහත් වීමෙන් මහාචාර්ය රත්නජීවන් හූල් සහ ඔහුගේ දියණිය එම පරිශ්‍රයෙන් පිටව ගොස් තිබුණා. වාර්තා වන්නේ ඉන් අනතුරුව මැතිවරණ කොමිසම් සභා කාර්යාල පරිශ්‍රයේද සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කිරීමට පියවරගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව අප මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගෙන් විමසා සිටියා. එහිදී ඔහු පැවසුවේ තම දියණිය දින 14ක නිරෝධායන කාලය අවසන් කළ බවට වන සහතිකයද ලබාගෙන ඇති බවයි. මේ අතර මැතිවරණ කොමිසම හරහා ප්‍රවාහන කටයුතු වෙනුවෙන් මාසික දීමනාවක් හිමිව තිබුණත් ඔහු සිය දියණිය රැගෙන යාම සඳහා යාපනීය සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අයත් නිල රථයක් භාවිත කිරීම පිළිබඳවද චෝදනා එල්ලවනවා. ඒ ගැන කළ විමසීමකදී ඔහු පැවසුවේ පවතින තත්ත්වය හමුවේ පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමට නොහැකි නිසා Taman මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර එම රථය ලබාගත් බවයි.
ස්වාධීන කොමිෂන් සභාවක් වන ජාතික මැතිවරණ කොමිසමේ සමාජිකයෙකු ලෙස ක්‍රියා කරමින් මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම කොමිසමේ ස්වාධීනත්වයට පටහැනි ප්‍රකාශ නිකුත් කර තිබූ අතර මෙරට ආරක්ෂක අංශවලට විරුද්ධවද යම් යම් ප්‍රකාශ නිකුත් කර තිබුණා. කොරෝනා වෛරසය හේතුවෙන් බව පවසමින් ඔහු අවස්ථා කිහිපයකදීම මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡා සඳහා සක්‍රීය දායකත්වය ලබා නොදීමද දැඩි ලෙස කතාබහට ලක් වුණා. මේ අතර අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති වැඩමුළුව සඳහා සහභාගී නොවුනේ මන්දයි කළ විමසීමකදී ඔහු පැවසුවේ එම වැඩමුළුව සම්බන්ධයෙන් නිශ්චිත ලෙස තමන් දැනුවත් කර නොමැති බැවින් තමන් ඒට සහභාගී නොවූ බවයි. රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද අදහස් පළ කළා. ඔය කියන නිරෝධායන නීතිය මහාචාර්ය රත්නජීවන් හූල්ට දියණියටත් අදාළ වන්නේ නැත්. මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙකු වීම නිසාවෙන් නිරෝධායන නීති නොසලකා හරිනවා නම් ඒක ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. අපි දන්නවා පහුගිය කාලයේ මුළුල්ලේම රත්නජීවන් හූල් මහත්මයාලා කටයුතු කරේ මේ රටේ මැතිවරණ තියෙන එක නවත්තන්නට මිස මැතිවරණ පවත්වන්නට නෙමෙයි. මේ අවස්ථාවේදී මේ නිරෝධායනයට ලක් වෙලා තියෙන කට්ටියත් අරගෙන මැතිවරණ කොමිසමට ඇවිල්ලා මේ මැතිවරණයේ කල් දැමීමට කරන තවත් කුමන්ත්‍රණයක් විදිහටත් අපි මේක දකිනවා. තරාතිරම නොබලා නිරෝධායන නීතිය කඩකිරීමක් කරා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නට කියලා අපි මෙහිදී පැහැදිලිව ප්‍රකාශ කරනවා. ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබීමෙන් පසු කොළඹ ආරක්ෂාව තර කරන ලෙස උපදෙස් ලබා දී තිබියදී සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් පාස්කු ඉරිදාට පෙර දිනේ කොළඹ අවට ප්‍රදේශවල සැරිසරා ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා. ඒ එවක කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් කිහිප දෙනෙක් කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂි මගින් කොමිසම හමුවේ ඊයේ රාත්‍රියේ සාක්ෂි ලබා දුන්නේ ප්‍රහාරය එල්ල වූ කාලයේදී කොළඹ මධ්‍යම පොලිස් කොට්ටාසේ බාර වැඩබලන නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී ශාන්ත වික්‍රමසිංහ මහතායි. ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පූර්ව තොරතුරක් ලැබුණේදයි කොමිසම ඔහුගෙන් විමසුවා. පසුගිය වසරේ අප්‍රේල් 12 වනදා එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලිපි කට්ටලයක් මගින් තොරතුරු ලැබුණු බවත් සහරාන් හෂීම් සම්බන්ධයෙන් විස්තරෙහි ඇතුළත් වූ බවත් සඳහන් කළ සාක්ෂිකරු පැවසුවේ එම ලිපිය මගින් කොළඹ මධ්‍යම කොට්ටාසයට බලපාන කිසිදු සඳහනක් නොවූ නිසා ඒ සම්බන්ධයෙන් සොයා නොබැලූ බවයි. එවක කොළඹ මධ්‍යම නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගෙන් විශේෂ ඇමතුමක් ලැබුණේදයි කොමිසම පොලිස් අධිකාරී ශාන්ත වික්‍රමසිංහ මහතාගෙන් එහිදී ප්‍රශ්න කළා. එවැනි ඇමතුමක් ප්‍රහාරයට පෙර දින එනම් පසුගිය වසරේ අප්‍රේල් 20 වෙනිදා රාත්‍රී 7:30ට පමණ ලැබුණු බවත් එතෙන් සිට කතෝලික පල්ලිවල ආරක්ෂාව තර කරන මෙන් අදාළ ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙන ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දුන් බව සාක්ෂිකරු සඳහන් කළා. ඒ අනුව තමන්ට අයත් පොලිස් ස්ථාන 8හි ස්ථානාධිපතිවරුන් දුරකථනින් දැනුවත් කළ බවත් එදින කොටුව ස්ථානාධිපතිවරයා නිවාඩු ගොස් සිටි බැවින් එහි වැඩබලන ස්ථානාධිපතිවරයාට විශේෂ දැනුම් දීමක් සිදු කළේ ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති මන්දිරය ආරක්ෂක අමාත්‍යාංශය සහ මහ බැංකුව වැනි මර්මස්ථාන කිහිපයක් එම බල ප්‍රදේශයට අයත් වන නිසා බවත් ඔහු සඳහන් කළා. සාක්ෂිකරු සඳහන් කළේ ඒ අනුව ඩියුටි ඇලර්ට් කරන්න යයි තමන් වැඩබලන ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් බවයි. ඩියුටි ඇලර්ට් ලෙස අදහස් කළේ කිනම් රාජකාරීදයි කොමිසම විමසුවා. ප්‍රධාන ලෙස මාර්ග බාධක සක්‍රිය කර තැබීම සහ රාත්‍රියේ ජංගම මුර සංචාර ක්‍රියාත්මක කිරීම ඊට අයත් බව පැවසූ සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ ශැංග්‍රීලා හෝටලයට යාබත ගාලු මෝදුර මාර්ග බාධකය, ලෝටස් පාරට ඇතුළු වන ස්ථානයේ මාර්ග බාධකය, ඩී.ආර්. විජේවර්ධන මාවතේ මාර්ග බාධකය, ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල සහ කොටුව තරුණ බෞද්ධ සංගමය ගොඩනැගිල්ල අසල මාර්ග බාධකය ක්‍රියාත්මක කළ බවයි. එසේනම් ශැංග්‍රීලා හා කිංස්බරි යන හෝටල් වෙත ගමන් කරන අයෙකු මේ කුමන හෝ මාර්ග බාධකයකින් පරීක්ෂාවට ලක් විය යුතුදයි කොමිසම ප්‍රශ්න කළා. සාක්ෂිකරු සඳහන් කළේ දෛනිකව රථ වාහන 25000ක් පමණ එම ස්ථාන පසු කර යන බැවින් පරීක්ෂාවට ලක් කෙරෙන්නේ තෝරාගත් වාහන පමණක් බවයි. අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා කැඳවා තිබුණේ ප්‍රහාර එල්ලවන විට කොළඹ කොටුව පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් කුමාරසිංහ මහතායි. කොමිසම ඔහුගෙන් විමසා සිටියේ අප්‍රේල් 20 වන දින එවක කොළඹ මධ්‍යම කොට්ටාසේ බාරව වැඩබලමින් සිටි පොලිස් අධිකාරී ශාන්ත වික්‍රමසිංහ මහතාගෙන් තමන්ට විශේෂ දුරකථන ඇමතුමක් ලැබුණේ දෙයන්නයි. එවැනි ඇමතුමක් රාත්‍රී 7:30ත් 8ත් අතර ලැබුණු බවත් අද රාත්‍රියේ පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙන්න නියමිතයි. නයිට් ඩියුටි ඇලර්ට් කරන්න යයි ඔහු එහිදී උපදෙස් දුන් බවත් සාක්ෂිකරු සඳහන් කළා. තමන් 2019 වසරේ ඔක්තෝබර් මාස 28 වන දින කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකයට ලබා දුන් ප්‍රකාශයේ අද ලෙස සඳහන් වී නොමැති බැවින් එදින දුන් ප්‍රකාශය සහ අද දුන් ප්‍රකාශය අතරින් නිවැරදි කුමක්දයි කොමිසම විමසුවා. සාක්ෂිකරු ප්‍රකාශ කළේ අද දිනේ කොමිසමට කළ ප්‍රකාශය නිවැරදි බවයි. තමන්ට උපදෙස් ලැබෙන විට තමා පොලිස් බට නිවාසයේ රැඳී සිටි අතර එම මොහොතේ කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී භාරව සිටි පොලිස් පරීක්ෂක ලලන්ත ප්‍රියදර්ශන අමතා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට උපදෙස් ලැබුණු බවත් කොටුවේ පිහිටි පල්ලියට ආරක්ෂාව යොදවන ලෙස තමා උපදෙස් දුන් බවත් සාක්ෂිකරු කොමිසමට පැවසුවා. කොමිසමෙහිදී ප්‍රශ්න කළේ ශැංග්‍රීලා හෝටලයට ප්‍රහාරය සඳහා පැමිණ සිටි බෝම්බකරුවන් දෙදෙනා අප්‍රේල් 20 වනදා රාත්‍රී 9ට පමණ
පමණ හෝටලයෙන් පිටතට පැමිණ කොළඹ ස්ථාන කිහිපයකට ගොස් යලි රාත්‍රී 11ට ආසන්නව හෝටලයට පැමිණ ඇති බව තමා මේ වන විට දැනුවත්ද යන්නයි. තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් බව සාක්ෂිකරු සඳහන් කළා. එමෙන්ම කිංස්බරි හෝටලයේ ප්‍රහාරය සඳහා පැමිණ සිටි බෝම්බකරුත එදිනම රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් කොළොන්නාව ප්‍රදේශයට ගොස් යලි හෝටලයට පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බවත් සාක්ෂිකරු ඒ පිළිබඳ මේ වන විට දැනුවත්දැයි කොමිසම ප්‍රශ්න කළා. සාක්ෂිකරු සඳහන් කළේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි. ඔබට ඉහළ නිලධාරියාගෙන් ඇමතුම ලැබුණු පසු ඔබ විසින් සඳහන් කළ එදින රාජකාරී භාරව කටයුතු කළ නිලධාරියා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේදී රාත්‍රී 11න් පසු ඩියුටි ඇලර්ට් කරන ලෙස තමන් ඔහුට උපදෙස් ලබා දුන්නේ දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා. රාත්‍රී 11න් පසු මාර්ග බාධකවල සිටින පොලිස් නිලධාරීන් ඇතැම් විට නිදිපර විය හැකි බැවින් එවැනි ප්‍රකාශයක් සිදු කළාදැයි තමන්ට දැන් මතකයක් නැතැයි සාක්ෂිකරු පැවසුවා. කෙසේ වෙතත් අප්‍රේල් 21 වනදා අලුයම 2ට පමණ තමන් පෞද්ගලිකව කොටුව බල ප්‍රදේශයේ ගමන් සංචාරයක නිරත වූ බවත් එහිදී සෙරමික් මාර්ග බාධකයේ හෙවත් ලෝටස් පාර මාර්ග බාධකයේ රාජකාරී යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා තද නින්දක පසු වූ බවත් ඔහු සඳහන් කළා. තමන් එදින රාත්‍රියේ ගමන් සංචාරය කළේ කුමන ප්‍රදේශවලදැයි කොමිසම යලි විමසුවා. පැය දෙකක් එලෙස සංචාරය කළ යුතු නමුත් තමන් පැයකට ආසන්න කාලයක් ගමන් සංචාරවල නිරත වී ඉතිරි කාලය තම වට නිවාසයේ රැඳී සිට යලිත් පොලිස් ස්ථානයට පැමිණි බව සාක්ෂිකරු සඳහන් කළා. පසුදින උදෑසන කොටුව පොලිස් බල ප්‍රදේශයේ ආවරණය වන පරිදි පිහිටා ඇති ජනාධිපති ලේකම් කාර්යාලය හා ආරක්ෂක අමාත්‍යාංශයට ඉතා නුදුරින් පිහිටි කිංස්බරි හා ශැන්ක්‍රිලා යන හෝටල් දෙක තුළ දරුණු පිපිරීම් සිදු වූයේ ඔබට ඊට පෙර දිනේ එවැන්නක් වන බවට තොරතුරු ලැබී තිබෙන පසුබිමක බැවින් වැරදීම සිදු වුණේ කොතනදයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා. ඔහු එහිදී පැවසුවේ ස්ථිර මාර්ග බාධක මෙන්ම බුද්ධ්‍යංශ ඍජුවම ක්‍රියාත්මක වූයේ නම් මෙය වළක්වා ගැනීමට හැකියාව පැවති බවයි. අම්පන් සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික් 8ක පුද්ගලයන් 9000කට අධික පිරිසක් පීඩාවට පත්ව පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. කාල්කුණු විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ අම්පන් සුලිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට ඇති බලපෑම හෙට දිනේ වන විට අඩුවනු ඇති බවයි. මේ අතර අම්පන් සුලිකුණාටුව අද පස්වරුවේ බංග්ලාදේශයට කඩා වැදුණු අතර ඉන්දියාවේ බටහිර බෙන්ගාලයටද දැඩි බලපෑම් එල්ල කළා. අම්ෆන් සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සහ අද අලියම් කාලයේදී ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තදවැසි පතිත වුණා. අද පෙරවරු 8:00 අවසන් වූ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවර එළිය ඇල්ටන් වතුයායෙන් වාර්තා වූ අතර එය මිලිමීටර් 173.5ක්. ඊට අමතරව රත්නපුර ඉනිබුලුව වතුයායෙන් මිලිමීටර් 145ක් සහ නුවර එළිය කොටගල ප්‍රදේශයෙන් මිලිමීටර් 121.8ක වර්ෂාපතනයක් වාර්තා වුණා. රත්නපුරයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඊයේ දිනේ පිටාර ගැලූ කළුකගේ ජල මට්ටම අධ්‍යයනයේදී පහළ ගිය නමුත් පහත්වීම් රසක් තවමත් ජලයෙන් නටව පවතින බව. ඒ අනුව ඇලපාත අයගම කුරුපෙට සහ කිරියල්ල ප්‍රදේශවල නිවාස ගණනාවක් තවමත් පවතින්නේ ජලයෙන් නටවයි. ඊට අමතරව දිමියාව, රද්දැල්ල, හල්දොල ආදී ප්‍රදේශවල ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙන බව. ඊයේ පස්වරුවේ රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූවන් මුදා ගැනීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් පිරිසක් පැදයමින් සිටි අගුලක් කැඩී යාමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම අවස්ථාවේ පුද්ගලයන් 12 දෙනෙකු පමණ එහි සිට ඇති අතර සැසු පුද්ගලයන් දිවි බේරාගෙන තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වුණේ අවුරුදු 28ක එක් දරුවෙක් වන අතර ඔහුගේ බිරිඳ ගැබිනියක්. මගේ රත්තරන් ගොල්ල පුතු සාත්තේ අයියෝ මගේ රත්තරන් ගොල්ල දෙයිනේ නංගි මේ මගේ ගොල්ල දෙයිනේ මගේ පුතේ අනේ රත්තරන් පුතේ කොහෙද පුතේ අපි දාලා ගියේ. ජලයෙන් නැටව තිබූ රත්නපුර නගරයේ ස්ථානවල ජලය බැස ගොස් තිබූ අතර අවතැන් වූවන් සඳහා සහන සැලසීමේ කටයුතු අදත් සිදු වුණා. මේ ඊයේ පස්වරුවේ රත්නපුර බැරැන්ඩුව ප්‍රදේශයේ ජලයෙන් නැටවීමත් සමග කොටු වී සිටි පිරිසක් රත්නපුර පොලිසිය මැදිහත් වීමෙන් බේරාගත් අයුරුයි. ඊයේ දිනේ මධ්‍යම කඳුකරයට ඇදහැරුණු අධික වර්ෂාවත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. නිවේදන නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ජල විදුලි උත්පාදනය 31.17කින් ඉහළ ගොස් ඇති බවයි. මධ්‍යම කඳුකරයට ඇදහැරුණු අධික වර්ෂාවත් සමග මහවැලිකගේ ජල මට්ටම ඉහළ ගොස් තිබුණේ මෙලෙසින්. මේ අතර පස්කත් කඩා වැටීම හේතුවෙන් ඇනහිට තිබූ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද යලි යථා තත්ත්වයට පත් කෙරුණා. මේ මස්කෙලි නගරයේ මාර්ගයක් අසල ඊයේ පස්වරුවේ නායාවක් සිදු වූ ආකාරයයි.
මස්කෙලි ඔය පිටාර ගැලීමෙන් ගවරවිල වත්තේ පවුල් 30ක ජනතාවද පීඩාවට පත්ව සිටිනවා. මේ ඊයේ පසරුවේ ගින්ගග නෙළුව ප්‍රදේශයෙන් දිස්සූ ආකාරයයි. නමුත් අද දහවල් වන විට ගින්ගගේ ජල මට්ටම ක්‍රමෙන් පහළ ගිය අතර ප්‍රදේශීය ජනතාව ගංවතුරට හසු වූ සිය නිවාස පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වී සිටියේ මෙලෙසින්. දකුණු වෙරළ තීරයට බලපෑ තද සුළං තත්ත්වයක් සමග බොහෝ ස්ථාන මුහුදු කාදනයට ලක්ව තිබුණේ මෙලෙසින්. මේ අතර අම්ෆන් සුළුකුණාටු තත්ත්වයේ හමුවේ ඉන්දුනීසියාව දෙසට පාවී ගිය දීවරන් 180 දෙනෙකු රැගත් දීවර යාත්‍රා 30ක් නිරුපද්‍රිතව දිව්වෙන දෙසට යාත්‍රා ක්‍රමයෙන් සිටින බව දීවර දෙපාර්තමේන්තුව සඳහන් කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අම්ෆන් සුළුකුණාටුව හේතුවෙන් මෙරට කාලගුණයට එල්ල වූ බලපෑම හෙට දිනේ වන විට පහ වෙන ඇති බවයි. මේ සුළුකුණාටුව දිවයිනින් බැහැරට දැන් ගමන් කරලා තියෙනවා. මේකේ ඍජු බලපෑම කොහොමත් නැහැ. නමුත් වක්‍ර බලපෑම ක්‍රමක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. හැබැයි බස්නාහිර, සබරගමු, දකුණු, වයඹ ඒ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක තනින් තන වැසි හෝ කිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. අද සහ හෙටත් දින දෙක තුල සුළඟේ වේගය තවදුරටත් දිවයින හරහා පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා සමහර අවස්ථාවල. කෙසේ වෙතත් හෙට දින පස්වර වන තෙක් උතුරු බෙන්ගාල මුහුදු කලාපයේ තවදුරටත් දීවර සහ නාවික කටයුතු වල නොදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම මුහුදු කලාපයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 100ත් 150ත් අගයක් ගන්න අතර එය පැයට කිලෝමීටර 180ක් දක්වා ප්‍රබල වී හැකි බවයි. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරියල් යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල නායාම් අධි අවදානම් කලාපයේ ජීවත් වන ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් නිකුත් කළ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. මෙරට අයහපත් කාලගුණයට හේතු වූ අම්ෆන් සුළුකුණාටුව අද පස්වරුවේ ඉන්දියාවේ බටහිර බෙන්ගාල වෙරළ තීරය ඔස්සේ බංග්ලාදේශයට ඇතුළු වුණා. ඒ පැයට කිලෝමීටර 185ක වේගයකින් බංග්ලාදේශ කාලගුණ අංශ විසින් අධි අවදානම් අනතුරු නිවේදන නිකුත් කිරීමත් සමග ලක්ෂ 20කට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගත්තා. නමුත් මිලියන 1.1කට අධික ජනතාවක් වාසය කරන ලෝකයේ විශාලතම සරණාගත කඳවුර වන බංග්ලාදේශයේ රොහින්යා කඳවුරටත් අම්ෆන් සුළුකුණාටුවේ බලපෑමක් එල්ලවනු ඇතැයි අපේක්ෂා කරනවා. සුළුකුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයටද දැඩි බලපෑම් එල්ල වුණා. නැගෙනහිර ඉන්දියාවේ සහ ඔඩිෂා ප්‍රාන්තයේ 50000ක් ජනතාව මේ වන පිටත් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවට සහ බංග්ලාදේශයට මෙවැනි ප්‍රචණ්ඩ සුළුකුණාටුවක බලපෑම් එල්ලවන්නේ වසර 20කට පසුවයි. මහා මැතිවරණයට නාම යෝජනා බාර දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් වගකිව යුත්තේ වෙනත් පක්ෂ සමග කටයුතු කළයි බව එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අපේ පක්ෂේ මහලේකම් දැනගෙන අපිට හම්බ වෙන 1යි 2යි 3යි කියලා බොරුවට 6ක් හම්බ වෙනවා 7ක් හම්බ වෙනකල් ලැයිස්තු හදලා බලාපොරොත්තු දීලා පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ බෙදීමක් ඇති වෙන්නේ වෙනම අපේක්ෂක ලැයිස්තුවක් කොළඹට දානවා කියලා දීපු ලනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ වෙනම ඡන්ද ඉල්ලන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් වෙනම කණ්ඩායමක් හදලා ඒ අයට බලාපොරොත්තු දීලා මේ පක්ෂය බේද කරා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. තිලංග සුමතිපාල මහත්තයා ගැන මම කතා කරන්න ගියොත් මට තියෙන ඡන්ද ටිකක් නැතුව යනවා. පක්ෂේ මහලේකම් විදිහට මම සූදානම් නැහැ. තවත් එකට පැටලෙන්න එන්න. මොකද ඒක මධ්‍යම කාර්ය සභාවේ කතා කරපු කාරණයක්. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රශ්නේ පක්ෂයට බාර දෙන්නේ නැතුව පුද්ගලයෝ බාරගත්තාම තියෙන ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. මුලින් ඉඳලා අපි 2යි කිය හිටියේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ අපි 8ක් කිල්ලා තිබුණා. 8 අඩුම තරමේ 4කට අඩු කරගන්න අපි සූදානම් වෙලා තිබුණා. ඒකට ලෑස්තිලා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න තිබුණා. හැබැයි ඔක්කොම විනාශ කරේ පුද්ගලිකව ගිහිල්ලා පක්ෂත් එක්ක තීන්දුව ගන්න කට. ශ්‍රී ලංකා නිදහස් යෝජන සන්ධානයේ විදිහට අපි වැඩ කරනවා. අධිකව ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි ඒ ක්‍රියාදාමය කරනවා. හැබැයි පක්ෂ අනන්‍යතාවයේ බිඳින්න අපි කාටවත් ඉඩ තියන්නේ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැති අනුව පිහිටුවාගත් තම පක්ෂයට සහයෝගය දක්වන පළාත් පාලන නියෝජිතයන්ට එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා බලපෑම් එල්ල කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනා කරනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ උපනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සඳහන් කළේ නව පක්ෂයක් පිහිටුවීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියක් හිමි නොවූ බවයි.
කකිල විරාජකාරී වශයෙන් අපේ මහලේකම්තුමා ආසන මට්ටමක දිස්ත්‍රික් මට්ටමකට ගිහිල්ලා බලත්පාන නියෝජිතයන් බය ගන්න වෙනින් කටයුතු කරනවා. එතුමාම දන්නවනේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවට එතුමාත් අත උස්සලා අස්සම් කරලා තියෙනවා. ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුල නීත්‍යානුකූලව ගොඩනැගිච්ච මේ සමගි ජනබලවේගය තුලට එකතු වෙලා ඉන්නේ සියලු දෙනා ඒ ශක්තිමත්ව නීත්‍යානුකූල භාවයක තුල ඉන්නේ. ඉතින් නඩු පවරලා ඕමිනියන් දනුවම් දෙන්න. ඔවුන් එදා එකතු වෙලා දීල් දාලා දේශපාලනය කරපු ඒ කණ්ඩායම ශක්තිමත් කරන්න නැවත වතාවත් උන් උත්සාහයක් දරනවා නම් ඒ සිහිනේ ඔවුන්ට කිසි දවසක ඉෂ්ට සිද්ධ කරන්න කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ඕන තීන්දුවක් අධිකාරී මණ්ඩලයේ තීන්දුවත් සමග නායකතුමාත් අවසරයත් සමග කටයුතු කරන්න ඕනේ. සම්පූර්ණයෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසරය ලැබුණා කියන එක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් ලෙස තමයි අපිට කියන්න පුළුවන්. ඔතරම් තියෙනවා නම් කරුණාකරලා එන එළියට දාන්න ඒ ලිඛිතව කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත්ත තීන්දුව මොකක්ද කියන්නේ. ඒකෙන් දන්නවා කවුද ඇත්ත කියන්නේ. ඒ නිසා බොරුවෙන් වැඩි කල් යන්න බෑ. මහා සංඝරත්නයට සහ බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව අදත් මහා සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. බුදුදහම හෙලා දකින භික්ෂුන් වහන්සේලාට නින්දා අපහාස කරන ආකාරයේ විවිධ දේශපාලනඥයන් ප්‍රකාශන දක්වන බව අපිට පේනවා. බෞද්ධ මහජනතාව වගේම පොදුවේ සියලු ඡන්දදායකයන් එවැනි දේශපාලනඥයන් මේ රටේ ඒ දේශපාලන කටයුතු වලින් ඉවත් කිරීමට වග බලා ගන්න හැටියටත් විශේෂයෙන් අවධාරණය කර සිටිනවා. මෙහෙම කටයුතු කරන එක කිසිසේත් නොගැලපෙන වෛරී පාප කර්මයක් හැටියට එතුමාට සඳහන් කරන අතර භික්ෂුන් වහන්සේලාටත් සිදු වෙනවා හැමතැනදීම සිල්වතුන් කියලා නිහඬව සිටින්නේ නැතුව කටයුතු කරන්න. 11 වෙනි ජාතික රණවිරු සැමරුම ඉතාමත්ම නින්දිත විදියට අව탁සිරු කරා. මේ ප්‍රකාශයත් එක්ක පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී එක්නැලිගොඩ කියන පුද්ගලයාගේ ප්‍රශ්නේදී රණවිරු බුද්ධ්‍යංශ නිලධාරීන් දඩයන් කිරීම පිටිපස්සේ හිටියේ කවුද කියලා අපිට හිතා ගන්න පුළුවන්. වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිතුමා ඇතුළු නාවික හමුදා නිලධාරීන් සිරගත කිරීම පිටිපස්සේ හිටියේ කවුද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අපිට බැන්නට කමක් නැහැ මහත්තයෝ. අහිංසක රණවිරුවන්ගේ ඒ වටිනාකම හැල්ලුවට ලක් කරන්න එපා. අන්ධ කයිප්පු කැවිලා කියලා කියන්නේ අර තමන් විසින්ම තමන්ගේ පක්ෂයත් තමන්ගේ දේශපාලනයත් විනාශ කරගැනීම ගැන කනගාටු වෙනවා. විදේශ න්‍යාය පත්‍රයන් අනුව කටයුතු කරපු එක්සත් ජාතික පක්ෂය ජනතාව විසින් පහුගිය මැතිවරණයේදී පාරට බැස්සුවා. මේ මැතිවරණයේදී කානුවට මැදලා දායි. බෞද්ධ විරෝධී ප්‍රකාශ කරනකොට කොහෙද ඉන්නේ අද නැහැ අපි ළඟ. පාස් බෝම්බ ගැහුවගෙන කියවන කට්ටිය අද අපි ළඟ නැහැ. අන්තවාදී ආගම්වල ඉන්න කට්ටිය අද නායකත්ව දෙන්නේ එවැනි පක්ෂ තුල අපිට නෙමෙයි. සිරිකොතර ගල් ගහපු අය අද එක්සත් ජාතික පක්ෂ නෙමෙයි. පිට ගිහිලා ආයිත් කල් ගන්නවා. ජනතාව එයාගේ ඉරණ මෙතන පෙන්නනවා. විරෝධාර රණවිරුවන්ව ඊයේ දවසේ සමරනකොට මංගල සමරවීර එක සමරනවට කැමති නැල්ලු. ඒකට හේතුව තමයිලු හමුදාව වගේ තමයිලු අර LTT අයත් අපේම ලංකාවේ මිනිස්සු. මේ රටේ විරෝධාර රණවිරුවට කොහොමද LTT කාරෙක්ව සමාන කරන්නේ? ඒ ත්‍රස්තවාදීන්ගේ ගණයට මේ රටේ විරෝධාර රණවිරුවව සමාන කරනවා නම් ගමේ කතාවක් තියෙනවා කටේ ගෙඩියෙන්න ඕන. මම නම් කියන්නේ මංගලගේ කටේ ගෙඩි නෙවෙයි එන්න ඕන හොරියෙන්න ඕන. එක පැත්තකින් මහා සංඝරත්නයට අපහාස කරනවා. සිංහල බෞද්ධකමට අපහාස කරනවා. අනිත් පැත්තෙන් මේ රටේ විරෝධාර රණවිරුවන්ට අපහාස කරනවා. අපි අහනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් මේ කොට්ටාස තුනට අපහාස කරලාද ලෑස්ති වෙන්නේ මැතිවරණයකට යන්න කියලා. මට එතුමාගේ කටවහල අල්ලගෙන ඉන්නත් බෑ. එතුමා කරන යම් ප්‍රකාශ සම්බන්ධයෙන් අපිට යම් කිසි ගැටලුවක් තියෙනවා. මහා සංඝරත්නයට අපහාස කරලා සහරාන් වෙනුවෙන් මංගල සමරවීර අද ප්‍රසිද්ධියේ පෙනී සිටිනවා. මංගල සමරවීර වෙනත් විදේශීය බලවේගයක් සමග සම්බන්ධ වෙලා ඔවුන් වෙනුවෙන් අපේ රටට බලපෑම් කිරීම කොන්තරාත්තුවක් බාරගෙන ඉන්නවා කියන සැකය අපිට තියෙනවා. LTT ත්‍රස්ත සංවිධානය යුදමය වශයෙන් පරාජය කර 11 වසරක් ගත වුවද තවමත් එහි බලල්ලත් ලොව පුරා ක්‍රියාත්මකයි. දිනෙන් දින වර්ධනය වන එම ක්‍රියාකාරකම්වල තවත් පියවරක් වාර්තා වූයේ කැනඩාවෙන්. ඒ එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමගයි. 33 හැවිරිදි ගානට් ජෙනොවිස් කැනේඩියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කන්සර්වේටිව් පක්ෂයෙන්. පසුගිය 18 වනදාට යෙදී තිබූ 11 වන යුද ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු මෙම ප්‍රකාශය කර තිබුණා. May 18th is a day of mourning for the May 18 කියන්නේ කැනඩාව ඇතුළු ලොව පුරා සිටින දෙමළ ජනතාවගේ ශෝක දිනයක්. ඒත් සමගම ඔබට සහ මට මතක් විය යුත්තේ ශ්‍රී ලංකාවේ සිදු වූ සිවිල් යුද්ධයයි. මම පසුගිය පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කළා කැනඩාව මේ යුද්ධයේ සිදු වූ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා. කැනඩාව අනිවාර්යෙන්ම ඊට සහයෝගය දැක්විය යුතුයි.
කැනඩාව මානව හිමිකම් සහ යුක්තිය ආරක්ෂා කරන ප්‍රබල විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් ලෙස මේ පිළිබඳ අනිවාර්යයෙන්ම වගකීම බාරගත යුතුයි. අගමැති ස්ටෙෆන් හාපර් කොළඹදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී මානව හිමිකම් සම්බන්ධයෙන් විරෝධයක් පළ කළේ ශ්‍රී ලංකාව තුළ සුළු ජාතිකයින්ට අසාධාරණයක් සිදු වන බව පවසමින් මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි සම්බාධක පනවන ලෙස මම කැනඩා රජයෙන් ඉල්ලීමක් කරනවා. සාධාරණ මානව හිමිකම් සම්බන්ධයෙන් කැනඩාව නැවත නායකත්වයක් ගත යුතුයි. දෙමළ ජනතාව සමග වැඩ කිරීමට හා සුළු ජාතිකයින්ට වන අසාධාරණකම් සම්බන්ධයෙන් සොයා බැලීමට මම වැඩිදුරටත් බලාපොරොත්තු වෙනවා. And I look forward to continuing to work with the Tamil community on these vital issues. මීට වසර 11කට පෙර කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළද තාමත් ඔවුන් විවිධ ස්වරූප තුළින් ක්‍රියාත්මක වන බවට මෙය කදිම නිදසුනක්. මේ අතර වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ LTT සංවිධානය ආයුධ සන්නද්ධ අරගලයක නිරත වීම තමන් වරදක්සේ නොදකින බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පවසනවා. දෙමළ මාධ්‍යවේදීන් සතිපතා යොමු කරන ප්‍රශ්නාවලියකට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ වඩුකෝඩේ යෝජනාවලිය ප්‍රකාරව ගෞරවාන්විත සටනකට ඔවුන් ප්‍රවිෂ්ඨ වූ බවයි. එවකට දෙමළ නායකින්ගේ ඉල්ලීම් වෙනුවෙන් ප්‍රභාකරන් සටන් කළ බව සී.වී. විග්නේශ්වරන් මහතා සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඔහු මෙහිදී LTT නායකයාව හඳුන්වා ඇත්තේ ප්‍රභාකරන් මල්ලී යනුවෙන්.